ආයුබෝවන් සියලු දෙනාටම අද පොඩ්ඩක් සම්බන්ධ වෙනකොට ටිකක් පරක්කු වුණා. අපි තියෙන කාල සීමාවෙන් යම් කිසි කොටසක් ඉවර කරමු. හරි. එතකොට අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් හිටියේ ගව පාලනය කරනකොට අපිට පැටියෙක් ලැබීමේ කාල සීමාව ඉඳලා නැත්නම් පැටියෙක් ලැබුණාම ඒ පැටියට අවශ්‍ය කරන්නා වූ සියලුම තත්වයන් ලබා දීලා මේ පැටියා අපි ලිංගික පරිණතියට පත් වෙන තෙක් හොඳට බලා ගන්න ඕනේ. එම් බලාගෙන ඊට පස්සේ ඒ ලිංගික පරිණතියට පත් වුණාට පස්සේ ඒ සත්වයාගෙන් පැටියෙක් ලබා ගත්තට පස්සේ කිරි නිෂ්පාදනය ආරම්භ වෙනවා. එතකොට ඒ සදාව අපිට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපි එක් පියවරවල් කතා කරා. මම ආයි කියන්නම් බිලිඳු පැටවුන් පාලනය සාකච්ඡා කරා. එතකොට මෙතන ඔයගලන්ට PDF එක තියෙනවා. මේක කියවලා බලන්න. මම මේක ඊයේ විස්තර කරා. ඒකේ වීඩියෝ එක නම් තාම දාන්න බැරි වුණා. වීඩියෝ එක දාපුවාම වීඩියෝ එකත් එක්ක ඒ මගේ හරන කොටස් බලන්න. එතකොට බිලිඳු පැටවාට අනිවාර්යයෙන්ම දින 4-5ක් ගත වෙනකන් මුල් කිරි එහෙම නැත්නම් කොලෙස්ටරෝල් කියන එක ලබා දෙන්න ඕනි. මේක ඉතා වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේකෙන් තමයි පැටවාගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිදේහ සියල්ලම වාගේ ලැබෙන්නේ. මොකද පැටියා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ එයා මේ පරිසරයට ආගන්තුක ජීවියෙක් වෙනවා. එතකොට එයා නිරාවරණය වෙනවා වෛරස, බැක්ටීරියා, දිලීර වැනි ව්‍යාධිජනක ජීවීන්ට නැත්නම් ලෙඩ රෝග හදන ජීවීන්ට. එතකොට ඒකට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිශක්තිය ගොඩනැගෙන්න මේ මුල් කිරි කොලෙස්ටරෝල් දීම වැදගත් වෙනවා. පළවෙනි දින 4-5 ගත වෙනකම්. එතකොට මේ පැටියට කොච්චර කිරි දෙන්න ඕනිද කියන එක තීරණය වෙන්නේ පැටියාගේ උපත් බරෙන් 8ක් 10ක් වෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ අපි මෙන්න මේ කොට සාකච්ඡා කරා අවසාන වශයෙන් මුල් කිරි සහ සාමාන්‍ය එළකිරි අතර වෙනස්කම්. මේක ඕගලන්ට ව්‍යුහගත රචනායකට එන්න පුළුවන් නිසා අනිවාර්යෙන් මතක තියාගන්න. මේකේ මුල් කිරිවල සමහර දේවල් තියෙනවා. ඒවා සාමාන්‍ය එළකිරිවල නැහැ. එතකොට මේකේ මෙතන විරේක ගුණයකින් යුක්තයි කියලා වෙනස් කරගන්න ඕගොල්ලෝ. ඒක මට මෙතන සිලබස් එකම අරන් තියෙන නිසා එතන අකුර වැරදිලා තියෙනවා. ඊට පස්සේ තියෙන සංඝටක ඔයගලන්ට පේනවා මේකේ වැඩිපුර ප්‍රතිශතයක් තියෙන්නේ ප්‍රෝටීන. මුල් කිරිවල වැඩි ප්‍රතිශතයක් තියෙන ප්‍රෝටීන. ඒ සතාගේ වර්ධනයට සහ අර ප්‍රතිදේහ පවතින නිසා හදිසියේ හරි අපි ගව පාලනය කරගෙන යනකොට එන ගැටලුවක් තමයි සමහරලාට මව නැත්නම් එළ දෙන මිය යන්න පුළුවන් මේ පැටවා ප්‍රසූත කරනකොට. ඒ වගේම කිරි දීමේ ගැටලුව ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම කෘත්‍රිම මුල් කිරි හදලා දෙන්න පුළුවන්. අපි කියන මුල් කිරි ආදේශක කියලා. ඒක දෙන්න කලින් අපි උත්සාහ කරනවා වෙනත් ඒහා වයසේ පැටියෙක් බිහි කරපු දෙනකට අර පැටියා යොමු කරලා මුල් කිරි ඒ දෙනකින් ලබා දෙන්න පුළුවන්ද කියලා. අපි ඒකට කියනවා උපස්ථායක දෙනක් කියලා. උපස්ථායක දෙනක් මගේ මුල් කිරි ලබා දීමට උත්සාහ කරනවා. නමුත් ඒක සාර්ථකුනේ නැත්නම් අපිට කෘත්‍රිම මුල් කිරි හදන්න ඕනි වෙනවා. මේක සාමාන්‍යයෙන් සත්ත්ව පාලනය දෙන පුද්ගලයෙකුට හදන්න පුළුවන් ආකාරයේ විස්තරයක් තමයි තියෙන්නේ. බිත්තර 6ක සුදු මදේ තමයි අපි ගන්න. මොකද ප්‍රෝටීන වැඩිපුර තියෙන්නේ සුදු මදේ නිසා. එළකිලි ලීටර් 4න් 3ක් ඒ කියන්නේ මිලිලිටර් 750ක් ගන්නවා. පිරිසිදු ජලය ගන්නවා 4න් 1ක් ඒ කියන්නේ මිලිලිටර් 250ක්. මෝර තෙල් සහ එඬරු තෙල් පාවිච්චි කරන අවශ්‍ය ලිපිඩ මේ සංයෝග නැත්නම් මේද සංයෝග ලබා දීම සඳහා. ඊට පස්සේ මුල් කිරි වල අඩංගු ප්‍රතිජීවක ඒක නම් අපිට
පශු වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔය සත්තුන්ට අදාළව බෙහෙත් තියෙන ස්ථානයකින් ගන්න වෙනවා. ඒ ප්‍රතිජීවක අරගෙන මේ මිශ්‍රණයට දාන්න ඕනේ. කියන්නේ කෘත්‍රිම මුල් කිරි සෑදීමට යොදා ගන්න ප්‍රතිජීවක ලබා දෙන්න කිව්වහම ඒ පශු වෛද්‍යවරයා හරි එහෙම නැත්නම් ඒ අපි ඒ බෙහෙත් මිලදී ගන්න ස්ථානයෙන් දෙනවා. එතකොට ඒක හදලා දෙන්න ඕනේ. එතකොට මේක දෙනකොට යුරෝපීය පැටියෙකුට ඒ කියන්නේ ප්‍රීසියන් ආයශර් ජර්සි වගේ පැටියෙකුට නම් කිලෝග්‍රෑම් 3ක් 4ක් එහෙම නැත්නම් ලීටර් 3ක් 4ක් කියලා අපිට ගන්න පුළුවන් මෙතන සරල ඒක දෙන්න ඕනේ. දේශීය කෙනෙක් හා ඉන්දිය වසු පැටියෙක් නම් ඒක 2ක් 3ක් දක්වා දුන්නට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේක දෙන්නේ ශරීර බර අනුව දෙන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා යුරෝපීය ගවයින්ගේ ස්කන්ධය නැත්තම් බර වැඩි දේශීය හා ඉන්දිය ගවයින්ට වඩා. ඒ නිසා තමයි මෙතන ස්කන්ධය වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට බිලිඳු අවස්ථාවේ පස්සේ අපි කතා කරනවා දින 7 සිට කිරිවැරීම දක්වා සත්තු පාලනය කරන විදිය. ඒ කියන්නේ කොලෙස්ටරෝල් සහ ඊළඟට කිරි බොන කොට ඉඳන් මෙතන කිරි වැරීම කියලා කියන්නේ අපි ඒ වසු පැටියා මවගෙන් වෙන් කරලා කිරි දෙන එක අටු කරලා එයාට රළු ආහාර වර්ග පුරුදු කරන්න ඕනි. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම වගේ එළකිරි අපේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නවා. එහෙම නැති වුණොත් එහෙම අපිට නිෂ්පාදනයක් ලබා ගන්න බැරි වෙනවා. අපිට නිෂ්පාදනයක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ සතා නැත්නම් ඉපදෙන පැටියා මවගෙන් වෙන් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒක નિયમિત කාල සීමාවෙදී වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට තියෙනවා නිර්ණායක ටිකක්. ඒ නිර්ණායකත් එක්ක වෙන් කරන්න ඕනේ. එහෙම නැතුව අපිට හිතුව මතේ එහෙම වෙන් කරන්න බෑ. එහෙම වුණොත් පැටියාගේ වර්ධනයට ඒක බලපානවා. එතකොට මේ පැටියා පරිණත වෙලා අපිට අපේ පට්ටියට එකතු වෙන එක ප්‍රමාද වෙන්න පුළුවන්. හරි. මව්දෙනගේ කිරි කුඩා පැටවුන්ට යෝග්‍ය හොඳම ආහාරයයි. එතකොට එළකිරි ඒ වසු පැටවුන්ට දෙන හොඳම ආහාරය බවට පත් වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මිනිසාට නම් මව් කිරි තමයි හොඳම ආහාරය වෙන්නේ ඒ කාලේ. ඒ නිසා ඒ වගේ සත්තුන්ටත් එහෙමයි. පැටවාගේ සතුටුදායක වර්ධනයක් සඳහා ඒ අවශ්‍ය තරමට සැපයීම වැදගත්. සතුටුදායක වර්ධනයක් කියලා කියන්නේ කාලයත් සමග ඒ નિયમિત බර පවත්වා ගැනීම. සාමාන්‍යයෙන් පැටවාගේ ජීව බරින් 10%ක් පමණ කිරි දෛනිකව පැටවාට සැපිය යුතුයි. ඔන්න ඒක සාමාන්‍ය යොදා ගැනීම. සාමාන්‍යයෙන් පැටවට දෙන්නේ පැටවාගේ බරෙන් 10%ක් තමයි කිරි දෙන්නේ. අපි නිකන් අර සරලව හිතුවොත් එහෙම අපි තුන් පැටියාගේ බර කිලෝ 4යි නම් ඒ කියන්නේ ග්‍රෑම් 4000ක් මේකෙන් 100ට 10ක් එතකොට ග්‍රෑම් 400ක කිරි දෙන්න ඕනේ. එතකොට මේ ග්‍රෑම් 400ට අදාළ ලීටර් ප්‍රමාණය හොයාගෙන තමයි දෙන්න ඕනේ. එතකොට මේ 100ට 10 කතාව මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සතාට අධිපෝෂණය වෙන්නෙත් නැහැ, මන්ද පෝෂණය වෙන්නෙත් නැහැ. අතිරික්ත කිරි. ඒ කියන්නේ 100ට 10 දුන්නාට පස්සේ ඉතුරු වෙන කිරි ටික පුළුවන් ගොවියට පාරිභෝජනයට හෝ අලවිය සඳහා යොදා ගන්න. එතකොට ඒක තමයි අපේ මූලික පරමාර්ථය වෙන්නේ මෙතන ගව පාලනය කරනකොට. එක්ක ගොවියට පාරිභෝජනය කරන්න ඕනි. එහෙම නැත්නම් ඒක අලවි කරන්න ඕනි. ඒකෙන් තමයි එයා ලාභයක් ලබා ගන්න. එතකොට පැටියට දෙන්න ඕනි ප්‍රමාණය දීලා ඉතුරු ටික අපි නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න ඕනේ. ඒක තමයි වාණිජමය වශයෙන් වැදගත්කමක්
අපි එකතු කරගන්න මේ ගව පාලනයේදී. හරි. කිරි උරා බීමට ඉඩ දීම පාලනයක් ඇතිව කිරීම වැදගත්. හරි. ඒතර කිරි උරා බීම අනිවාර්යෙන් දෙන්න ඕනි. ඒකට හේතුව තමයි කිරි ශ්‍රාවය වීම නැත්නම් කිරි නිෂ්පාදනය සහ කිරි ශ්‍රාවය වීම උත්තේජනය. ඒකට බලපාන ස්නායුක උත්තේජනය තමයි පැටියා කිරි ඉරීම. එතකොට මේ හෝමෝනමය ක්‍රියාවලිය පාලනය සඳහා මේ උත්තේජනය වැදගත් වෙනවා. මේක ඇවිල්ලා උත්තේජනයක්. ඒතර මේක පාලනයක් ඇතුව කරන්න ඕනේ කියලා කියන්නේ මේක දිගටම තිබුණොත් සතාගේ කිරි එරීම සඳහා මේ උත්තේජනය අනිවාර්ය වෙනවා. එහෙම වුණොත් අපිට පැටිය තියාගෙන ඉන්න වෙනවා දිගින් දිගටම කිරි දොවා ගැනීම සඳහා. ඒ නිසා ඒක ක්‍රමක්‍රමයෙන් අඩු කරලා වෙනත් පාරිසරික සාධක නැත්නම් වෙනත් පාරිසරික උත්තේජනයන් යොදා ගන්නවා. බුරුල්ල හේදීම දෙන අර හෝසකක් අල්ලලා නාවන එක. ඒ වගේ දේවල් වලට ඒ සතා හුරු කරන්න ඕනේ. ඒ නිසා තමයි මෙතන කිරි උරා බීමට පාලනයක් ඇතුව ඉඩ දෙන්න ඕනේ කියලා කියන්නේ. හරි. ඒතර පැටවාට දිනකට දෙවරක් කිරි බීමට ඉඩ සැලැස්වීම යෝග්‍ය වෙනවා. ඒක වැඩිත් නැහැ, අඩුත් නැහැ. කිරි උරා බීමේ කාලය පාලනය කිරීමෙන් ප්‍රසූතියෙන් පසු එළදෙනට පට්ටි ලක්ෂණ පහළ වීමේ කාලය කෙටි වන බව පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. බලමු මේ මොකද්ද කියලා. කිරි උරා බීමේ කාලය පාලනය කිරීමෙන් ප්‍රසූතියෙන් පසු එළදෙනට පට්ටි ලක්ෂණ පහළ වීමේ කාලය කෙටි වන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. හරි. ඒ කියන්නේ දැන් මෙතන පට්ටි ලක්ෂණ කියලා කියන්නේ එළදෙන දැන් පැටියා බිහි කරාට පස්සේ ඊළඟට අර ඒ එළදෙනගේ ඩිම්බ මෝචනය වීමේ චක්‍රය ආරම්භ කරන අවස්ථාවට එළඹෙනවා. එතකොට පුළුවන් ඒ සතාට ආයිත් පැටියෙක් බිහි කරන්න. එතකොට කිරි උරා බීමේ කාලය පාලනය කරොත්, කිරි උරා බීමේ කාලය අඩු කරොත් ඉක්මනට පට්ටි ලක්ෂණ පහළ වෙනවා. ඉක්මනට පට්ටි ලක්ෂණ පහළ වෙනවා කියලා කියන්නේ නැවත කෘත්‍රිම සිංචනය කළ නැවත පැටියෙක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙම නැති වුණොත් එහෙම පට්ටි ලක්ෂණයට එන ප්‍රමාද වෙනවා කියලා කියන්නේ නැවත කෘත්‍රිම සිංචනය මගින් පැටියෙක් ලබා ගැනීමට ගතවන කාලය වැඩි වෙනවා. එතකොට ඒ සතාගේ කිරි නිෂ්පාදනය නැවත සක්‍රිය වෙන්න බැරි වෙනවා. ඒ කිරි නිෂ්පාදනය සක්‍රිය වෙන කාලය ගත වෙනවා. එතකොට ඒක ප්‍රායෝගිකව කිරි නිෂ්පාදනයට ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන්නේ කිරි නිෂ්පාදනයේ ප්‍රමාණයට. හරි. එතකොට මේ කිරි උරා බීම විවිධ ක්‍රම මගින් කරනවා. එතකොට ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඕගොල්ලන්ගේ සිලබස් එකේ දාලා තියෙනවා. තනපුඩු 3ක කිරි සම්පූර්ණයෙන්ම දොවාගෙන අනෙක පැටවාට ඉතිරි කිරීම. මෙසේ ඉතිරි කරන පුඩුව වටමාරු ක්‍රමයට මාරු කළ යුතුය. හරි. එතකොට එළදෙනක තනපුඩු 4ක් තියෙනවා. මෙහෙම බුරුල්ල ගත්තොත් එහෙම 1 2 කොහොම තනපුඩු 4ක් තියෙනවා. එතකොට ගොවියට පුළුවන් තනපුඩු 3ක කිරි සම්පූර්ණයෙන් දොවලා 4 වෙනි එක පැටියට දෙන්න. හරි. ඊට පස්සේ මේක දැන් හැම වෙලාවෙම පැටියට දෙන එක එකම කරන්නේ නැතුව ඊළඟ අවස්ථාවේදී පුළුවන් ගොවියට 2යි 3යි 4යි දොවාගෙන එක දෙන්න පැටියට. එහෙම වටමාරු ක්‍රමයෙන් පුඩු මාරු කරන්න පුළුවන්. එතකොට සතාට 10% ලැබෙනවා. ඊට පස්සේ එළදෙනට අර කිරි උරා බීම ලැබීම නිසා උත්තේජනය වෙනවා. ඊට පස්සේ
එක පුඩුවකින් විතරක් බොන නිසා පැටියට අර කිරි උරා බීමේ කාලය පාලනය වෙනවා. 4න් බොන්නේ එකකින් බොන්නේ පාලනය වෙනවා. එතකොට ආයි නැවත දෙන නැත්නම් එළ දෙන පටි ලක්ෂණ වලට නැත්නම් ඩිම්බ මෝචනය නැත්නම් අපි කියන ඔසප් චක්‍රය කියලා ඒක නැවත පටන් ගන්න කාලය ඉක්මනට එළඹෙනවා. නැත්නම් ඒක හරියන්න කාලය ගොඩක් ගත වෙනවා. හරි. ඒතර පළවෙනි ක්‍රමය පැහැදිලි ඇති කියලා හිතනවා. ඊළඟට දෙවෙනි ක්‍රමය බුරුල්ලේ ඇති කිරි ප්‍රමාණයෙන් 4න් එකක් පමණ ඉතිරි වනසේ සියලුම පුඩු වලින් කිරි දොවා ගැනීම. හරි. බුරුල්ලේ ඇති කිරි ප්‍රමාණයෙන් 4න් එකක් ඉතිරි වනසේ දොවා ගන්නවා. ඉන්පසු පැටවාට බීමට දෙනු ලබයි. මෙමගින් ගොවියාට දොවාගත නොහැකි කිරි ප්‍රමාණය පැටවා උරා බොයි. හරි. ඒතර මෙතනදී කතා කරන්නේ බුරුල්ලම ගැන, සම්පූර්ණ බුරුල්ලම. ඒකේ තනපුඩු ගැන කතා කරන්නේ මේකෙන් ගන්න පුළුවන් අපි හිතමු ඒ තෝරන වෙලාවට මිලිලීටර් 1000යි කියලා. මේ නිකන් අගයන් දෙන්නේ, මේවා ඇත්ත අගයන් නෙමෙයි. දෝනකොට හම්බ වෙන්නේ මිලිලීටර් 1000යි. එතකොට මේකෙන් 1000ම දොවන්න අමාරුයි. 1000ම දෝනවා කියන එක එහෙම සාර්ථක නෑ. ඒ නිසා මේකෙන් 750ක් දෝනවා. එතකොට මිලිලීටර් 750ක් දෙව්වට පස්සේ 250ක් ඉතුරු වෙනවා. අර ගොවියට දොවන්න බැරි 250 තමයි පැටියට දෙන්නේ. එතකොට ඒක අවාසියක් වෙන්නේ නැහැ. මෙතෙන්දි කතා කරන්නේ පොඩු 3ක් මාරුවට මෙතන බුරුල්ලෙන් මුළු බුරුල්ලෙම දොවා ගන්න පුළුවන් ප්‍රමාණය 4න් එකක් ඉතුරු කළා. ඒක 4න් ඉතුරු ගන්න පැටියට ඉතුරු ටික දොවා ගන්නවා. දොවාගෙන ඉවරලා ඊට පස්සේ පැටියට දෙනවා. දොවල ඉවරලා තමයි පැටියට දෙන්නේ. හරි. එතකොට පැටවාට මව දෙනකින් කිරි උරා බීමට ඉඩ දීමෙන් පහත වාසි සැලසේ. ඒක පහසු ක්‍රමයක්. දෙනගේ ශරීර උෂ්ණත්වයේ ඇති කිරි පැටවාට ලැබීම භාජන මගින් රෝගකාරක සුදු ජීවීන් ශරීරගත නොවීම. හරි. එතකොට පැටියා කෙලින්ම මවගෙන් කිරි උරා බොනකොට මෙන්න මේ වාසි ටික ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. ඒක පහසු ක්‍රමයක්. ඒ කියන්නේ ඒකට අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ. පැටියව දෙන ළඟට මේ මව් දෙන ළඟට යවපුවාම ඒක ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් ඒ දෙන්න අතර උත්තේජනය වෙලා ඒ කිරි උරා බීම සිද්ධ වෙනවා. හරි. ඒක පහසුයි. එහෙම නැත්නම් අපි භාජනයෙන් කිරි පොවන්න නැත්නම් මේ අපි හිතමු ලොකු බෝතලයකින් පොවනවා නම් නැත්නම් ලොකු බාල්දියකින් පොවනවා නම් අර සූප්පුවක් වගේ එකක් දාලා ඒකට පුරුදු කරන්න ඕනේ. එතකොට ඒක ටිකක් අපහසු ක්‍රමයක්. ඒ වගේම දෙනගේ ශරීර උෂ්ණත්වයේ ඇති කිරි පැටවාට ලැබීම. දැන් අපි කෘත්‍රිමව දෙනවා නම් ඒක උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. ශරීර උෂ්ණත්වයට ටිකක් වැඩි කරලා තමයි දෙන්න ඕනේ. එතකොට මේකෙදි එහෙම නැහැ. උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. ඒ එන එළකිරි ශරීර උෂ්ණත්වයමයි දෙනගේ ශරීර උෂ්ණත්වයමයි තියෙන්නේ. ඒ කිරි පැටවට ලැබීම මගින් අර කිරිවල ගුණාත්මක භාවය හානි වෙන්නේ නැතුව පැටියට ලැබෙනවා. ගුණාත්මක භාවයෙන් යුතු කිරි පැටියට ලැබීම සිද්ධ වෙනවා. හරි. ඊළඟට අපි කෘත්‍රිමව කිරි දෙනකොට නැත්නම් අර ආදේශකයක් හදලා දෙනකොට ඒක භාජනයකට දාලා ඒ වගේ කරලා හදලා දෙනකොට ඒක හරියට පිරිසුදු වෙලා තිබුණ නැත්නම් හරි නැත්නම් වායු ගෝලය හා ගැටීම නිසා රෝගකාරක ශුද්ධ ජීවීන් අර කිරි වලට එන්න පුළුවන්. එතකොට ඒ කිරි ශරීරගත වෙනවා පැටියට. එතකොට පැටියට රෝග ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට ඒකේ අවාසිත් තියෙනවා. ඒකේ හරි. ඒකේ අවාසි තියෙනවා. මෙම ක්‍රමේදී පැටවා පානය කළ කිරි ප්‍රමාණය පිළිබඳ නොදැනුවත්කම. නේද? ඒක අපිට
ටිකක් දැනුවත්භාවය ගන්න අමාරුයි. ඒ කියන්නේ පැටියා කොච්චර බොනවද කියලා අපිට නිරීක්ෂණය ඒ කියන්නේ අපිට පේන්නේ නැහැනේ. ඒ නිසා. පැටවාට දොවා කිරි බීමට ඉගැන්වීම අපහසු වීම. මව් දෙනගෙන්ද පැටවා නොයොදා කිරි ගැනීමට අපහසු වීම. හරි. එතකොට මේව බොන්න දුන්නාම මවගේ කිරි එරීම නැත්තම් කිරි නිපදවීම හා ශ්‍රාවය වීම උත්තේජනය වෙන්න අනිවාර්යෙන් පැටිය ඕනි වෙනවා. එහෙම නැතුව අපිට කිරි දෙවීම කරන්න බැරි වෙනවා. ඒක වෙනවා. ඒ අවාසිදායක තත්ත්වය වෙනවා. මෙහෙම පැටිය කිරි උරා බොනකොට. හරිද? ප්‍රමාණය පිළිබඳ නොදැනුවත්කම. එතකොට සමහරවිට අපිට අර 110 සීමාවෙන් ඔබට යන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් පැටියා බිව්වද කියලා. ඒක අත්දැකීමෙන් තමයි දැනගන්නේ. කියන අත්දැකීමෙන් තමයි ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ. බොන කාල සීමාවත් එක්ක පැටියාගේ දේහ ප්‍රමාණයත් එක්ක ඒ අත්දැකීම් සහිත පශු වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් අත්දැකීම් සහිත ඒ ගෝපාලනය කරන පුද්ගලෙක් දන්නවා දැන් බීලා තියෙන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි කියලා. කාලයත් එක්ක. එතකොට ඒක එකපාර ගෙස් කරගන්න. නැත්නම් එකපාර ඒකට එළඹෙන්න අමාරුයි. හරි. ඊළඟට මේකේ තව එකක් තියෙනවා පැටවාට දොවා කිරිබීමට ඉගැන්වීම අපහසු වීම. ඒ කියන්නේ පැටියට දෙනකින් කිරි දොවලා ඒ ටික බොන්න බාල්දියකට දාලා පොවන්න ඒක පුරුදු කරන්න අපහසුයි. හරි. ඒක එක ගැටලුවක්. ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒක එන්න ඕනි අපි භාජනයෙන් කිරි පොවනකොට එන ගැටලුවක් ඒක. නැත්තම් උරාගෙන බොනවා නම් ඒක පහසු ක්‍රමයක්. පැටවාට කිරි දීම සඳහා උරා බීමේ ක්‍රමය මෙන්ම භාජනයට දොවා බීමට දීමේ ක්‍රමයේද අනුගමනය කරන්න පුළුවන්. ඒතකොට මේ දෙකම ප්‍රැක්ටිස් කරනකොට උරලා බොන්න දෙන්නයි භාජනයකට දාලා දෙනකොටයි පැටියාව අපිට පුරුදු කරන්න පුළුවන්. මවගෙන් කිරි බොන ප්‍රමාණය අඩු කර කර භාජනයෙන් පොවන්න. එතකොට ඒ පැටියාගේ මවගෙන් දෝලා භාජනයෙන් පුරුදු කරන්න ඕනේ. එතකොට ඒ රසයට පුරුදු වෙලා කිරි බොන එක සිද්ධ වෙනවා. හරි. එතකොට මෙන්න මෙතන ඕගලන්ට රූප සටහනක් පේනවා. අර සත්ත්ව පාලනයේ නියැලෙන පුද්ගලයෙක් පැටවාට භාජනයෙන් කිරි බීමට පුරුදු කිරීම. නේද? ඒක කරන ආකාරය පොඩි පැටියෙක් නිසා අල්ලන්න පුළුවන්. අල්ලලා එයාගේ මුඛයේ මේ භාජනයේ ගාපුවාම එයා ඒ කිරි බොනවා. සමහරලාට මේක අර ප්‍රැක්ටිස් කරන්න නැත්නම් පුරුදු කරන්න ටිකක් අපහසුයි. හරි. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. භාජනයෙන් කිරි බීම සඳහා පැටවා පුරුදු කිරීම. අත් සෝදා අතේ ඇඟිලි කිරි භාජනයේ ගිල්විය යුතුය. අත් සෝදන්නේ විස බීජ නැත්තම් බාහිර පරිසරයේ තියෙන සුද්ධ ජීවීන් අර කිරි භාජනයට ඇතුළු වුණොත් ඒකේ තියෙන කිරි ඉක්මනට නරක වෙන්න පුළුවන්. ඒ වගේම මේ සුද්ධ ජීවීන් ආහාර මාර්ගය ඔස්සේ ශරීරගත වෙන්න පුළුවන්. ඉන්පසු වසු පැටවාගේ කටට එම ඇඟිලි ලං කර ඇඟිලි උරා බීමට සලස්වන්න ඕනි. මුලින්ම මේ පුද්ගලයා ඇවිල්ලා අර භාජනයට අත දාලා ඒකෙන් කිරි ගාගෙන ඒ ටික වසු පැටියා කටට ලං කරලා ඇඟිලි උරලා බොන්න සලස්වනවා. පැටවා ඇඟිලි උරා බීමට පටන් ගත් විට ක්‍රමයෙන් ඇඟිලි භාජනයේ කිරි මට්ටමට ගෙන ගොස් භාජනයේ කිරි බීමට පුරුදු කරන්න ඕනේ. ඇඟිලි උරා බීම පටන් ගත්තාම ක්‍රමයෙන් ඇඟිලි ටික භාජනයේ කිරි මට්ටමට අරන් ගිහිල්ලා මුඛය ලං කරනවා.
වසු පැටියාගේ භාජනයට. එතකොට එයා බොන්න පටන් ගන්නවා අර භාජනේ. මව් දෙනගේ දොවාගත් විගස කිරි පැටවාට බීමට දීමෙන් කිරිවල තිබිය යුතු උණුසුම් බව සහිත පැටවාට කිරි ලබා දෙන්න පුළුවන්. ඒක වැදගත්. දොවාගත්ත ගමන්ම දෙන්න ඕනේ. එතකොට අර උෂ්ණත්වය පහළ යෑම තරමක් පාලනය කරගන්න පුළුවන්. දැන් උරාගෙන බිව්වොත් උරලා බිව්වොත් දෙනගේ ශරීර උෂ්ණත්වයේම තියෙන කිරි පැටියට හම්බ වෙනවා. හරි ඊළඟට බලමු මේ ක්‍රමයේ තියෙන වාසි. පැටවාගේ වයස අනුව අවශ්‍ය කිරි ප්‍රමාණය සැපයීමට හැකියවීම. මොකද මෙතනදී අපිට දෙන කිරි ලීටර් ප්‍රමාණය මනින්න පුළුවන්. අපිට උපකරණයක් පාවිච්චි කරලා කිරි ලීටර් ප්‍රමාණය මැනීමේ හැකියාව තියෙනවා. එතකොට වයස සහ දේහ බර අනුව පුළුවන් අවශ්‍ය කිරි ප්‍රමාණය දෙන්න. දිනපතා පැටියට කොච්චර දුන්නද කියලා වාර්තාවක් තියාගන්න පුළුවන්. තොරතුරු ලබා ගැනීම තමයි වැදගත්ම ක්‍රමය වෙන්නේ මේකෙදි. දැන් එතකොට මේකේ ක්‍රමයේදී අපිට මනින්න බෑ. හරි. අවාසි කිරිසපේන භාජනය මගින් සුද්ධ ජීවීන් පැටවාගේ ශරීරයට ඇතුල් වීම ඉඩකඩ තියෙනවා. ඒක මම කලින් කිව්වා. ඊළඟ මව් දෙනගේ ශරීර උෂ්ණත්වයට වඩා කිරිවල උෂ්ණත්වය අඩු වියත්නම් පැටවාට ආහාර මාර්ගයේ රෝග වැළඳෙන්න හැකියාව තියෙනවා. උෂ්ණත්වය අඩු වුණාම ආහාර මාර්ගයේ විවිධ රෝගාබාධ ඇතිවීමේ හැකියාව තියෙනවා. යාට ඒක ආහාර ජීවන පද්ධතියට දරා ගන්න බැරි නිසා. මේකට ශ්‍රමය අවශ්‍ය වෙනවා. මෙතන පුද්ගලයෙක් දෙනවා ඒ ශ්‍රමය අවශ්‍ය වෙනවා. උරා බොනකොට එහෙම ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පහසු ක්‍රමයක්. හරි. ඊට පස්සේ මව් දෙන නැති පැටියෙකු. ඒ කියන්නේ මව් දෙන මිය ගියොත් පැටවෙක මුල් දින 3ේදී මුල් කිරි දෙනවා. අපි මුල් කිරි ආදේශකය කලින් සාකච්ඡා කරා. මුල් කිරි ආදේශකය මෙතන කෘතිය මුල් කිරි හදන ආදේශකය. ඒක දීලා ඊට පස්සේ උපස්ථායක දෙනක් නැත්තම් ඒ කියන්නේ අපි කියන පෝස්ටර් මදර් කියලා උපස්ථායක දෙනක් නැත්තම් ඒ කියන්නේ වෙන පැටියෙක් හම්බෙච්ච දෙනක් ලවා කිරි දෙන්න බැරි නම් කිරි ආදේශකය හදන්න ඕනේ. මේක මුල් කිරි ආදේශකය නෙමෙයි කිරි ආදේශකය. කියන්නේ මුල් කිරි උරුණාට පස්සේ දෙන කිරි. එතකොට මේකට යොදේ රහිත කිරි හෝ පිටි කිරි කිලෝග්‍රෑම් 35ක් යොදේ රහිත කියලා කියන්නේ ඒකේ තියෙන ෆැට් එක. එහෙම නැත්නම් මේද කොටස අයින් කරලා ඊට වියන ලද මෝරු ඒක දෙන්නේ ප්‍රෝටීන සහ ලිපිඩ ලබා දීම සඳහා. ලෙසිතින් කියලා කියන්නේ ප්‍රෝටීනයක්. සත්ව තෙල් කිලෝග්‍රෑම් 5ක්. ඩයිකැල්සියම් ෆොස්ෆේට් ඒ කියන්නේ ෆොස්ෆරස් සහ කැල්සියම් අවශ්‍යතාවය ලබා දෙන්න ප්‍රතිජීවක අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. ඒතර මෙතන තියෙන්නේ සරල එකක්. මේක සතාගෙන් සත්ව වර්ගයටත් වෙනස් කරලා හදනවා. ඒ කියන්නේ ප්‍රීසියන්ලට එකක්, ජර්සිලට එකක්, සහිවාල්ලට එකක් එහෙම තියෙනවා. මෙතන තියෙන්නේ ඔයගලන්ට මෙන්න මේ වගේ දේවල් තමයි දෙන්නේ කියලා පෙන්වන්න අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවා. එතකොට ඒකෙදි අර කිරිවල තියෙන පෝෂක ගුණය
සුරැකෙන විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් මෙතන අපිට මේ අපිට හිතෙනවනේ අර කිරි පිටි දිය කරලා නැත්නම් අපි කඩේ තියෙන කිරි පිටි දිය කරලා දුන්නා නම් හරි කියලා. ඒකේ අපිට දැන් ඒ කිරි පිටි වල ඔයගොල්ලෝ දන්නවා ඒ කිරි පිටි එලකිරි අරගෙන ඒකෙන් මුලින්ම යොදේ ටික අයින් කරන නැත්නම් අර මේදේ ටික අයින් කරලා ඒක චීස් බටර් ඒ වගේ දේවල් හදන්න පාවිච්චි කර ගන්නවා. එතකොට ඒකේ තියෙන විටමින් වර්ග කැල්සියම් වගේ khනිජ ලවණ ඒ වගේ ගොඩක් දේවල් අර තෙල් එකත් එක්ක නැත්නම් මේදේ ටිකත් එක්ක ಗುಣ දේවල් ටික තමයි වැදගත් දේවල් ටික අයින් වෙනවා. එතකොට අරකේ තියෙන ජලයයි තව ඔය ලැක්ටෝස් වගේ දේවල් ටිකක් විතරයි. එතකොට ඒ ටික විතරක් දීලා මදි. අර අනිත් අවශ්‍ය කරන පෝෂක ටික එකතු කරන් තමයි මෙතන වියලන ලද මෝරු, ලෙසිතින්, සත්ව තෙල්, ඩයිකැල්සියම් ෆොස්ෆේට්, ප්‍රතිජීවක අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා ඒවා එකතු කරලා දෙන්නේ. එතකොට මේකත් අපි දෙනකොට සතාගේ දේහ බරින් 10%ක් අරගෙන තමයි හැම වෙලාවෙම දෙන්නේ. එතකොට දෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒකට හේතුව දේහ බර එන්න එන්න වැඩි වෙන නිසා. හරි. ඊට පස්සේ මෙතන අපි කිරි දීම කාලයක් කරලා කිරි ආහාරයි දීලා අපි මාරු වෙන්න ඕනි සත්ව ආහාර වලට නැත්නම් ගව ආහාර වලට නැත්නම් රළු ආහාර වලට මාරු වෙන්න ඕනි. අපි බලමු මේ ක්‍රමය කොහොමද සිද්ධ කරන්නේ කියලා. හරි. ඒක තියෙන මාතෘකාව වසු පැටවුන්ට ආහාර සැපයීම කියලා. බිලිඳු පැටවුන්ගේ රූමනයේ ක්‍රියාකාරීත්වය ආරම්භීමට හා රූමනයේ වර්ධනය සඳහා ඉපදී දින 8ක් 10ක් වන කාලයේදී පමණ ලපටි තෘණ හෝ ග්‍රෑම් 50ක් 100ක් හඳුන්වලා දෙන්න ඕනේ. හෝ හේ කියලා කියන්නේ පිදුරු ලපටි තෘණ හරි පිදුරු හරි ග්‍රෑම් 50ක් 100ක් හඳුන්වලා දෙන්න ඕනේ. ඔයගලන්ට මේ සංකීර්ණ ආමාශය පිළිබඳ නැත්නම් සංකීර්ණ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව මතක නම් රෝමණය කියන කොටසේදී සිද්ධ වෙන්නේ සුද්ධජීවී ජීර්ණයක්. එතකොට ඒකෙදි සුද්ධජීවී ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්න ඕනි. ඒ සඳහා සුද්ධජීවී ක්‍රියාකාරීත්වය නැත්නම් සුද්ධජීවීන් ක්‍රියාත්මක වෙන්නේ අර සංකීර්ණ පොලිසැකරයිඩ් එහෙම නැත්නම් අපි කියනවා සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් ඒ වගේ දේවල් එක්ක. එතකොට ඒවා ආහාර ජීර්ණ පද්ධතියට එකතු වෙන්න ඕන නිසා ඉපදිලා දින 8ක් 10ක් වන අතර ඒ කියන්නේ තාම කිරි දෙනවා. කිරි ආදේශකය හෝ මවගේ කිරි උරා බීමට දෙනවා. ඒ දෙන අතරතුර ඒ සතාට ලපටි තෘණ රළු ඒ කියන්නේ මෝරපුවා නෙමෙයි ලපටි තෘණ එහෙම නැත්නම් පිදුරු ඒ කියන්නේ පිදුරු ග්‍රෑම් 50ක් 100ක් දෙනවා. එතකොට මේ සතාගේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමක්‍රමයෙන් හුරු වෙනවා රළු ආහාර වලට. එතකොට එයාට කිරි වලින් අයින් කරන්න පුළුවන් වෙනවා. මෙසේ දින 8ක් 10 සිට ක්‍රමයෙන් රළු ආහාර වලට පුරුදු කර සති 3 සිට සකස් කළ පෝෂදායී ආහාර පොල් පුන්නක්කු හෝ සහල් නියුඩු වැනි සාන්ද්‍ර ආහාර පරිපූරකයක් ලෙස හඳුන්වා දිය හැකියි. උන 8ක් 10 ඉඳන් පටන් ගන්නවා රළු ආහාර පුරුදු කරනවා. ඒ කියන්නේ දින 8ක් 10 ඉඳන් 8 10 ඉඳන් සති 3ක කාලයක් වෙනකන් අර ලපටි තෘණ එහෙම දෙනවා. ඊට පස්සේ සති 3න් පස්සේ පෝෂදායී ආහාර සකස් කළ පෝෂදායී ආහාර ඒ කියන්නේ පොල් පුන්නක්කු සහල් නියුඩු එහෙම නැත්නම් ඒ කාලට දෙන්න පුළුවන් ගව ආහාර වර්ග තියෙනවා වෙළඳ පොලේ මිලදී ගන්න ඒවා ලබා දෙන්න ඕනේ. මෙතන ආහාර පරිපූරකයක් කියලා කියන්නේ අපි අර අයින් කරන කිරි නැත්නම් කිරි දෙන ප්‍රමාණය අඩු කරනවා. එතකොට ඒකට පරිපූරකයක් විදිහට අපිට ආහාර වර්ග එකතු කරන්න ඕනේ.
ඊළඟ කරුණක් තියෙනවා විශේෂයෙන්ම වැඩි වර්ධන වේගයක් සහිත පැටවුන්ට මාස 2ක් පමණ යන විට සාන්ද්‍ර ආහාර අවශ්‍යතාවය දිනකට ග්‍රෑම් 500ක් 700ක් අතර ක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. වර්ධන වේගය වැඩි නම් මාස 2ක් විතර ගියාට පස්සේ සාන්ද්‍ර ආහාර අවශ්‍යතාවය දිනකට ග්‍රෑම් 50ක් 500ක් 750ක් දක්වා වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ වර්ධන වේගය වැඩි වෙන්න එයාගේ ආහාර අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ අවශ්‍යතාවයට අදාළ විදිහට සාන්ද්‍ර ආහාර සපයන්න ඕනේ. හරි ඊට පස්සේ මෙතන වගුවක් තියෙනවා සතුන්ට ලබා දිය යුතු සාන්ද්‍ර හා දල ආහාර ප්‍රමාණය කියලා. වයස සති වලින් දාලා තියෙනවා සති 3ත් 8ත් අතර පැටවාගේ තියෙන ඕනේ සාමාන්‍ය ශරීර බර 65ක් 105ක් අතර කිලෝග්‍රෑම්. ඒ බර පරාසයේ ඉන්න අයට සාන්ද්‍ර ආහාර දෙන්න ඕනේ ග්‍රෑම් 500ක් ග්‍රෑම් 750. දල ආහාර දෙන්න ඕනේ කිලෝග්‍රෑම් 6ක් කිලෝග්‍රෑම් 11ක්. ඔයගොල්ලෝ දන්නවා සාන්ද්‍ර හා දල අපි ආහාර බෙදන්නේ ඒකේ තියෙන තන්තු ප්‍රමාණය මත. ඊට පස්සේ සති 8 ඉඳන් 12 වෙනකම් සති 8ක් කියලා කියන්නේ මාස දෙකක් ගත වෙලා නේද? දෙකක් මාස 3ක් අතර පැටවාගේ සාමාන්‍ය බර තියෙනවනේ 105 ඉඳන් 150ට. මෙහෙම ඇවිල්ලා නැත්තම් පශු වෛද්‍යවරයෙකුට පෙන්නලා රෝගාබාධයක් තියෙනවද කියලා නිශ්චය කරගෙන ඒකට ප්‍රතිකාර කරන්න වෙනවා. ඒතකොට සාන්ද්‍ර ආහාර කිලෝ 1ක් විතර දෙන්න පුළුවන්. දල ආහාර කිලෝ 11 ඉඳන් කිලෝ 17ක්. ඒතකොට ඕගලන්ට පේනවා මේ ගව පාලනයේදී අවශ්‍ය කරන විශාල ආහාර ප්‍රමාණයක්. ආහාර සතාගේ දේහ ප්‍රමාණය වැඩි නිසා ලබා දිය යුතු ආහාර ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි මෙතනදී හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අර ඉවතලන ද්‍රව්‍ය එහෙම නැත්නම් වෙනත් දෙයකින් අයින් කරන ද්‍රව්‍ය මේ සත්තුන්ට ආහාර හැටියට ලබා දෙන්න. දැන් පොල් පුන්නක්කෝ සහල් නිවුඩු ඒ වගේ දේවල් අපිට විවිධ කර්මාන්ත වලින් අයින් කරන ඒවා ලබා ගන්න පුළුවන්. හරි. ඊට සාන්ද්‍ර ආහාර දෙනකොට පැටවුන්ට ඒවා ජලයෙන් තෙත් කර ලබා දීම සුදුසුයි. ඒ කියන්නේ පුන්නක්කෝ එහෙම ඒවා ජලයේ දිය කරලා තමයි දෙන්න ඕනේ. එතකොට ඒක ආහාර ජීර්ණයටත් පහසු වෙනවා. ආහාර දේහයට ඇතුල් කරගන්න නැත්නම් අපි කියනවා ආහාර ආගනුව ලබා ගැනීම කියලා ඒකටත් පහසු වෙනවා. ඒතර සාන්ද්‍ර ආහාර කිලෝග්‍රෑම් එකක් ජලයේ ලීටර 1ක දිය කරන එක ප්‍රමාණවත් කියලා දක්වලා තියෙනවා. සෑමටම බඳුනේ ප්‍රමාණවත් ලෙස සාන්ද්‍ර ආහාර තියෙන්න ඕනේ. ඒ කියන්නේ සතාට ප්‍රමාණවත් ලෙස ආහාර ගන්න බඳුනේ ආහාර සෑම වෙලාවෙම දාලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ බඳුන ප්‍රමාණවත් ලෙස පුරවලා තියන්න ඕනේ.